අද මම ඔයගලන්ට කියලා දෙනවා ස්ටෑන්ඩ් ෆෑන් මෝටරයක් රිවයින් කරන්න අවශ්‍ය තියරි ටික. එහෙනම් අපි බලමු. ඉස්සෙල්ලාම බලමු අපි මේ ස්ටෑන්ඩ් ෆෑන් එකක මේ වයින්ඩින් වලින් වයින්ඩින් හොඳයිද කියලා. එහෙනම් අද මම ඇනලොග් වර්ගයේ මල්ටිමීටර් පාවිච්චි කරනවා. ඒකේ X1 කියන වැඩි කිරීම එක කියන එකට දානවා. මේ තියෙන වැඩි කිරීම එක කියන එකට දානවා මම මේක වැඩි කිරීම එක කියන එකට දානවා. දාලා බලමු අපි මේ වයින්ඩින් කොහොමද කියලා. ඉස්සලාම් මම බලනවා කළු පාට වර්ණයත් එක්ක මේ තියෙන කළු පාට අලුතින් මෝටර් රිවයින් කරගන්න ඉගෙන ගන්න අයට මේක කළු පාට. ඔයාලට පේනවා ඇති මේ කළු වර්ණයත් එක්ක හැම වර්ණයකටම රීඩින් එකක් තියෙනවා. අපි බලනවා කළු වර්ණයත් එක්ක කොළ තියනවාද කියලා. කළු වර්ණයත් එක්ක කොළ රීඩින් එකක් නෑ මීටරේ පේනවා. අපි මීටරේ ප්‍රෝබ් එක ෂෝට් කරපුවම රීඩින් එකක් තියෙනවා. ඒකත් එක්ක රතු තියනවාද බලනවා. රතුත් නෑ. ඒකත් එක්ක අපි බලනවා සුදු තියනවාද කියලා. සුදු එකට තියෙනවා. අපිට පේනවා සුදු වර්ණයට රීඩින් එකක් තියෙනවා. සුදු වර්ණය තියෙනවා. නිල් එකට බලමු. නිල් වර්ණයටත් තියෙනවා. හැබැයි මේකේ කොළ වර්ණයටත් රීඩින් එකක් නෑ. සුදු මේ නිල් කොළ එකටත් නෑ. ඒ කියන්නේ මේ මෝටරේ පිච්චිලා තියෙනවා. අපි බලමු මොකද කොහොමද මේ කියන්නේ එක වයින්ඩින් එකක් ගත්තම හැම එකටම රීඩින් එකක් තියෙනවා. ඒක ඕම්ස් ගානක් තියෙනවා. ඒක අපි රිවයින් කරද්දි බලමු. දැන් මේ මෝටරයක් අපි බලමු කොහොමද මේක කොයිල් පිටලා තියෙන ආකාරය. බලමු මේ මෝටරය යන හතරක් තියෙන එක ගාලා මේක එළියට ගන්න ඕනේ මෙහෙම පරස්සම. මේ තියෙන්නේ. එතකොට මෝටරේ තියෙන මේ ස්ටේටර් එක තියෙන්නේ. තදයි මේක ගාලා ගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ මෝටරේ ගත්තාම ඇත්තටම ස්ලොට් තියෙනවා. ඒ කියන්නේ ස්ලොට් තියෙනවා 16ක්. මේ මෝටරේ මේකක් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ ස්ලොට් 16ක් තියෙන මෝටරයක්. ඔයාලට පේනවා ඇති. එක කොතනක් තියෙන්නේ බලමු අපි. මම මේ ලං කරන මේ තියෙන එක. මේ තියෙන එක. මේ තියෙන දෙක. මේ තියෙන 3 4 5 6 7 ගත්තාම ස්ලොට් තියෙනවා මෙතෙන්දී 16ක්. මෙතනදී 16ක් තියෙනවා ඕගොල්ලෝ. මේක ස්ලොට් 16ක්. සාමාන්‍ය ස්ටෑන්ඩ් ෆෑන් එක ඕන එක මේක මෙහා පැතුවොත් මේ වගේ ස්ලොට් 16ක් තමයි තියෙන්නේ. මේ ස්ලොට් අතර තමයි අපි කම්බි බස්සන්නේ. අපි බලමු මේ ෆෑන් එක අරගත්තාම දැන් මේ ෆෑන් එක ගත්තාම මේකට වඩා වෙනස් පැහැදිලි එකක් මම ගන්නම්. ඒත් ඒකම තමයි මේක. ඔයාලට පේනවා ඇති මේකේ කොයිල් සෙට් තියෙනවා 8ක්. කොයිල් සෙට් 8ක් තියෙනවා පේනවා. මේකෙන් මම එක කොයිල් සෙට් එකක් පාට කරනවා. එළියේ තියෙන කොයිල් සෙට් එක පාට කරනවා මම නිල් පාටි. මේ තියෙන එළියේ තියෙන එක. එකක් එළියේ තියෙනවා. දෙවෙනි එක එළියේ තියෙනවා. තුන්වෙනි එක එළියේ තියෙනවා. හතරවෙනි එක එළියේ තියෙනවා. මේ නිල් පාටින් ඇඳේ ඔක්කොම එළියේ තියෙන කොයිල් සෙට්. එතන 1යි 2යි 3යි 4යි. ඒ වගේම ඇතුලේ කොයිල් සෙට් ගත්තාම ඒ කියන්නේ අපි ඇතුළත කොයිල් සෙට් එකත් ඒකෙත් 4ක් තියෙනවා. ඒක බලන්න රතු පාටින් මාක් කරනවා. මේ තියෙන්නේ මේ 1යි 2යි 3යි 4යි. පේනද කොයිල් සෙට් 4. 1යි එක්කන 1යි ඇතුළත 2යි 3යි 4යි. එතකොට මේ කොයිල් සෙට් ගත්තාම එකක් තියෙනවා මේකේ ස්ටාර්ටින් වයින්ඩින් එක. එකක් තියෙනවා අපි කියන එකට ස්ටාර්ටින් වයින්ඩින් එක කියලා. එකක් තියෙනවා අපි කියන එකට ස්ටාර්ටින් වයින්ඩින් එක කියලා. මේක එක වයින්ඩින් එකක් අපි ස්ටාර්ටින් වයින්ඩින් එක කියලා කියනවා. ඒ කියන්නේ ස්ටාර්ටින් වයින්ඩින් එක තියෙනවා එකක්. මේ ස්ටාර්ටින් වයින්ඩින් එක සහ රනින් වයින්ඩින් එක දෙකට එකට තියෙන එක කොයිල් සෙට් එක. අපි දන්නේ නැහැ මේකේ මේ නිල් පාටින් මාක් කරපු ස්ටාර්ටින් එක රතු පාටින් මාක් කරපු එක කියන්න මම දන්නේ නැහැ තාම. එතකොට අපි ගත්තොත් මේ ස්ටාර්ටින් වයින්ඩින් එක ගත්තම ස්ටාර්ටින් ධන රෙගියුලේටර් කොයිල් එකක්. ඒ දෙක එකට තියෙන්නේ. ස්ටාර්ටින් එකයි රෙගියුලේටර් මම දන්නවා. අනිත් එක රනින් එක. රනින් කොයිල් සෙට් එකක් තියෙනවා. ඒතකොට රනින් කොයිල් 8ක් තියෙනවා. හැබැයි මම තවම දන්නේ නැහැ මේකේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ. එක කොයිල් සෙට් මේක වෙන කොයිල් සෙට් හද මේක එකටම තමයි මේ ඔක්කොම තන්නේ කඩලා නැහැ එකටම යොතන්නේ. මේකෙත් මේ එකටම ඔතලා තියෙන උගලන්ට පේන නැති කොහෙවත් කඩන්නේ නැහැ. ඒ කියන්නේ එක කොයිල් සෙට් එකක් මෙහෙම මම ඇන්දොත් මෙහෙම මේක ස්ටාර්ට් කියනවා. ඇඳලා අනිත් කොයිල් සෙට් එකට යන්නේ තනි කොයිල් එකකින් නම් අපි කියනවා ඒකට අපි කියනවා රනින් කොයිල් කියලා.
ඒ කියන්නේ මම මේ නිල් පාටින් ඇන් දෙක තියෙනවනේ මට මම ආයෙත් පෙන්වන්න ලං කරලා මේ නිල් පාටින් ඇන් දෙක තියෙනවනේ. මේ නිල් පාටින් ඇන් දෙකේ ඉඳලා ඊළඟ නිල් පාටින් එකට යන්න එක කොයිල් එකක් ඉන්නවා. අපි කියනවා රනින් කියනවා. එහෙම නැත්නම් රතු පාටින් ඇන්දානේ. මම ඇතුලේ කොයිල් සෙට් එක වලට ඇන්දන් රතු පාටින් මේ රතු පාටින් ඉඳලා ඊළඟ රතු පාටින් එකට යන්නේ එක කොයිල් සෙට් එකකින් නම් ඒක රනින් එක. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් එක කොයිල් සෙට් එකක ඉඳලා ඊළඟ කොයිල් සෙට් එකට. මම ඒක රතු පෑනින් නිල් පෑනින් අදිනවා. එක කොයිල් සෙට් එක ඉඳලා මේ එක කොයිල් සෙට් එකක් මේක එක කොයිල් සෙට් එකක් එකෙන් අයින් කොයිල් කොයිල් සෙට් දෙකක් යනවා මෙන්න මේ වගේ. මම ඒකත් රතු පාටින් අදින්නම් මේ හඳුනා ගන්න ඔය එක කොයිල් සෙට් එක මේ අනිත් කොයිල් සෙට් එක. මේ එක කොයිල් සෙට් එක ඉඳලා ඊළඟ කොයිල් සෙට් එකට යනවා නම් කොයිල් සෙට් දෙකකින් යනවා නම් අපි කියන එක ස්ටාර්ටින් දාන රෙගියුලේටර් කොයිල් එක. රෙගියුලේටර් ස්ටාර්ටින් දාන රෙගියුලේටර් කියලා කියනවා. රෙගියුලේටර් කොයිල් කියලා කියනවා. තනි එකක් යනවා නම් එක කොයිල් සෙට් එකක ඉඳලා අනිත් කොයිලට තනි එක යනවා නම් රනින් එක කොයිල් සෙට් එකක ඉඳලා අනිත් කොයිල් දෙකකින් යනවා නම් ස්ටාර්ටින්. ඒ කියන්නේ දැන් මේක අපි ස්ටාර්ටින් වයින්ඩින් එක හා රනින් වයින්ඩින් හොයාගන්න ඕනේ. මේ නිල් පාටින් මම මාක් කරපින් ඉඳලා මේ නිල් පාටින් එකට තනි එකකින් යනවා අපි කියනවා රනින් වයින්ඩින් එක. මේ රතු පාටින් ඉඳලා මේකට තනි එකකින් යනවා නම් ඒක කියනවා රනින් කියලා. හැබැයි නිල් පාට එකයි මේ නිල් පාට එකටයි කොයිල් දෙකකින් හෝ තුනකින් යනවා නම් අපි කියනවා ස්ටාර්ටින් දැන් රෙගියුලේටර්. අපි දැන් ඒක හොයාගන්නවා. අපි කොහොමද හොයාගන්නේ කියලා බලමු. ඒකට මේක කොයිල් එක පොඩි අධ්‍යයනයක් කරන්න වෙනවා. මේ පැත්ත නූල් වලින් තමයි වැදලා තියෙන්නේ. මම මේ පැත්ත කරුවේ නැහැ. අපි බලමු මෙන්න මෙතන. මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ කොයිල් සෙට් එක ගත්තාම එතන මේ කොයිල් සෙට් එක ගත්තාම ඔයාලට පේනවා මෙන්න මෙතන කොයිල් සෙට් එකක් තියෙනවා. මේ තියෙන්නේ. මම මේ පැන්සලෙන් පෙන්නන්න. මෙන්න මේ කොයිල් සෙට් එක. මෙන්න මේක. මේ පෙන්නන්නේ. ඔයාලට පේනවද දන්නේ කැමරාවට මේක පේන්නේ මේ තියෙන්නේ. මෙතන තියෙන මේ තියෙන්නේ. මෙන්න මේ කොයිල් සෙට් එකයි මේ තියෙන්නේ මේ කොයිල් සෙට් එකේ ඉඳලා මෙන්න මේ කොයිල් සෙට් එකට යන්නේ මේ නිල් පාට එකට යන්නේ මේ පේනවනේ අන්න ඒක කියනවා රනින් එක කියලා එක කොයිල් එකයි යන්නේ කොයිල් දෙකක් යන්නේ ඔයගොල්ලෝ පේනවා මේ ඇතුලෙන් යනවා කොයිල් දෙකක් මේ ඇතුලෙන් යනවා එක කොයිල් එකක් යනවා තව කොයිල් එකක් යනවා ඒක අපි කියනවා ස්ටාර්ටින් රෙගියුලේටර් එහෙනම් මේක පිටත කොයිල් එක තමයි අපි කියන්නේ රනින් එක හැම වෙලෙම හොඳට අධ්‍යයනය කරන්න ඕනේ මේ එක කොයිල් එකයි ගිහින් තියෙන්නේ මේ නිල් පාට ඔයාලට පේනවා මේ පාට කරපු එක තමයි නිල් පාට මම මේක පාට කරන්නම් තව ටිකක් ඔයාලට කොයිල් එක හඳුනා ගන්න ලේසියට මෙන්න මේක මේ තියෙන්නේ මේ නිල් පාට එක මේ නිල් පාට කොයිල් එක තමයි තියෙන්නේ මේ කියන්නේ මෙතන නිල් පාට එකෙන් යන්නේ මෙන්න මෙතන නිල් පාට එකෙන් යන්නේ ඒක ඇවිල්ලා මෙන්න මේ පැත්තට මේක මම පොතක්දි කියලා දෙනවා මේ මෙතෙන් යනවා මේකට යනවා මෙතනින් පටන්ගෙන මේ නිල් පාට එකෙන් මෙතනින් යනවා ඒ කියන්නේ එක කොයිල් එක ඒක කියනවා අපි රනින් එක කියලා එහෙනම් අපි එක පිටත කොයිල් සෙට් එක අපි රනින් කියලා ලියා ගන්නවා පිටත කොයිල් සෙට් එක අපි පිටත කොයිල් සෙට් අපි කියනවා රනින් කියලා රනින් කොයිල් මේ දෙක හරියට හඳුනාගත්තේ නැත්නම් ටර්න්ස් ගණන් ගන්න ඊට පස්සේ ඇතුළත තියෙනවානේ මම කියන්නේ කොයිල් දෙක කියනවා මම ඒක රතු පාට පෙන් එක අරන් කරනවා මේ තියෙන ඇතුළත යනවා කොයිල් දෙකකින් මේ එකක් තියෙනවා මේක හොඳට මේ එකක් තියෙන්නේ මෙන්න මේ ඇතුළේ එකේ මේ රතු එකේ ඉඳලා මෙන්න මෙතන රතු ඉඳලා මේකට යනවා දෙකකින් එහෙනම් අපි ඒකට කියනවා ඇතුළත කොයිල් සෙට් එක ඇතුළත කොයිල් සෙට් එක කියනවා රෙගියුලේටර් ධන ස්ටාර්ටින් කියලා දෙක ලියා ගන්නවා ඇතුළත පිටත අපි හඳුනා ගන්න ඕනේ ඊට පස්සේ තියෙන්නේ අපිට ඊළඟ ක්‍රියාවලිය තමයි මේ කොයිල් සෙට් ඊට පස්සේ අපි මේක කොයිල් කපන්න ඕනේ කපලා අපි ගණන් කරන්න ඕනේ දැන් රනින් එක ගත්තොත් ගණන් කරන්න ඕනේ කියන්නේ මේක කපලා ඉවරලා ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ වගේ අපිට ගණන් කරන්න වෙනවා කොයිල් 1 2 3 4 5 6 කියලා අපිට කොයිල් සෙට් කපලා ගණන් කරන්න ඕනේ මේ තියෙන වගේ මම කලින් මොකද රිවයින්ඩ් කරන්නදී ගත්ත කපලා ගත්ත ඒවා කපලා ගන්න ඕනේ කපලා අරන් ඒක රිවයින්ඩ් කරන්න මේ ගණන් කරන්න ඕනේ මේ තියෙන ටේප් වලින් උතලා මම මේ CA ඒවා තමයි දාලා තියෙන්නේ මේකේ CI මේකේ කම්බි 100ක් තියෙන CI 200යි 300යි 400යි 500යි 600යි 800ක් වගේ තියෙනවා 800ක් වගේ ටර්න්ස් ලා ඒ වගේ ගණන් කරගන්න ඕනේ ඒක මම ප්‍රැක්ටිකල් කරද්දි කරන්නම් ඊට පස්සේ අපි හිතපු දැන් රනින් එක මම කිව්වේ මොකද්ද පිටත එකනේ රනින් එකට කොයිල් සෙට් 4යි මේක එකක් මේ එක කොයිල් සෙට් එකක් ඔයගොල්ලෝ මම පෙන්නන මේ එක කොයිල් සෙට් එකක්
මේ දෙවෙනි කොයිල් සෙට් එක, මේ තුන්වෙනි කොයිල් සෙට් එක, මේ හතරවෙනි කොයිල් සෙට් එක. මේකේ තියෙන ටර්න්ස් ගණන් කරනවා. අපි හිතමු ටර්න්ස් 1000ක් තිබ්බා කියලා. නම් මේක 1000යි. 1000යි ටර්න්ස් 1000යි ටර්න්ස් 1000යි ටර්න්ස් ගණන් කරනවා. මේක රනින් කොයිල් කියනවා අපි. කොයිල් සෙට් කියලා කියනවා. දැන් අපි ස්ටාර්ටින් එකත් ගණන් කරනවා. ස්ටාර්ටින් එක කිව්වේ මොකද්ද මං? ඇතුළත ස්ටාර්ටින් රෙගියුලේටර්. ඒකේ කොයිල් තිබ්බා කියන්නකො අපි. ඒකෙත් කොයිල් සෙට් හතරක් තියෙනවා. මේක 4 පෝල් මෝටර්. කොයිල් සෙට් තිබ්බා කියන්නකො 900ක්. එතකොට මේ 900 කියන එක ස්ටාර්ටින් එකයි රෙගියුලේටර් දෙක එකතු වෙනවා. කොයිල් 900ක් තිබ්බා නම් 900 බෙදෙනවා 3ෙන්. අපි 900 3ෙන් බෙදපුවාම කීය දෙන්නේ? අපි 900 බෙදනවා 900 බෙදනවා 3ෙන්. සමානයි 300යි. 300ක් ටර්න් TURNS 300ක් එනවනේ. අන්න ඒ 300 තියෙනවනේ. අන්නේ 300 ගන්න අපි කියනවා ඒක රෙගියුලේටර් කියලා. රෙගියුලේටර්. 3ක් එතනවා 4ක් එනවා. එතකොට 4 රෙගියුලේටර්. එතකොට මේකට රෙගියුලේටර් එකට ටර්න්ස් 300යි, මේකට ටර්න්ස් 300යි. මෙන්න මේ හතරවෙනි කොයිල් එක තියෙනවා. ඒකෙන් ලූප් එකක් තියලා මෙතන 150යි, මෙතන 150 හදාගන්න. ඒකෙන් තමයි තුන්වෙනි ස්පීඩ් එක හදන්නේ. මෙතන 300යි. එතකොට ඊට පස්සේ අපි 900ෙන් 300ක් අඩු කරපුවම 600යිනේ. අන්නේ 600 අපි දානවා ස්ටාර්ටින් එකට. ඊටු 600යි ස්ටාර්ටින්. එතකොට මේක ස්ටාර්ටින් කොයිල්. මේක නැවතත් අපි එහා පැත්ත පිටුවේ හරියට අඳිමු. දැන් අපි ගණනය කරලා ගත්තා. ගණනය කරපුවම මේක මම මෙහෙම අඳින්නම් ඔයාලට පැහැදිලි වෙන්න. මේ පළවෙනි කොයිල් එක කොයිල් සෙට් 4 2යි 3යි 4යි. මේක රනින්. එතකොට මේකේ කොයිල් 1000යි ටර්න්ස්, මෙයාගේ 1000යි, මෙයාගේ 1000යි, මෙයාගේ 1000යි. ඊට පස්සේ අපි නැවත අඳිනවා මේක වෙනස් විදිහකට අඳින්න. මේ කොයිල් එකේ හැඩයම අඳින්නම් මම. මේක අපි ගන්නවා මේක මේ විදිහට අඳින්නම් මම. ඕක දෙවෙනි කොයිල් එක නැත්නම් අර හොයා ගන්න බැරි වෙයි ඇන්දා. තුන්වෙනි කොයිල් එක, හතරවෙනි කොයිල් එක. මේක අපි කියනවා ස්ටාර්ටින් සහ රෙගියුලේටර් කොයිල් එක. එතකොට මේක මම ස්ටාර්ටින් සහ රෙගියුලේටර් එක අපි හොයාගන්නේ කොහමද? ස්ටාර්ටින් එක තිබ්බේ 900යිනේ. 900 3ෙන් බෙදනවා. 900 දුන්න 300ක් තියෙනවනේ. ඒ 300 දානවා අපි රෙගියුලේටර් එකට. එතකොට තව එකක් අඳිනවා මම. 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ රෙගියුලේටර් එක. මම මේක රෙගියුලේටර් කියලා. රෙගියුලේටර් කොයිල්. ඒතකොට මේ බෙදලා ගත්ත 300 තියෙන එකට එනවා. මෙයාට 300යි, මෙයාට 300යි, මෙයාට 300යි. මෙන්න මේ තුන්වෙනි ස්පීඩ් එක හදන්න අපි මෙතන එකක් ගන්නවා. එයා කියන්නේ මෙතන 150ක් ටර්න්ස් වලට ලූප් එකක් තියලා මෙතනින් ආයි 150ක් උතන්න ඕනේ. ස්ටාර්ටින් එකට මේ 900න් 300 බෙදලා ඉතුරු වෙන ගාන ස්ටාර්ටින් එක දානවා. 600යි 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 600. මේක ස්ටාර්ටින් එක, මේක එන්ඩ් එක, මේක ස්ටාර්ටින් එක, මේක එන්ඩ්. ඊට පස්සේ කොයිල් ඊළඟ රනින් එක. අවසානයේ මම රනින් 1යි 2යි 3යි 4යි රනින්. රනින් S, මේක ස්ටාර්ටින් S, මේක රෙගියුලේටර්. මේක අපි කියනවා රෙගියුලේටර් S එක, මේක රෙගියුලේටර් එන්ඩ් එක, මේක ස්ටාර්ටින් එන්ඩ් එක, මේක රනින් S එක, රනින් එන්ඩ් එක. මේකට 1000 ගානේ දානවා. 1000 1000 ඔන්න ඔහොම තමයි එන්නේ. ඊට පස්සේ අපි මේක වයර් සම්බන්ධ කරනවා. වයර් සම්බන්ධ කරනදී මේ කොයිල් සෙට් 1 2 3 4 එක තනි කොයිල් එකක් විතර මම අදින එක ලේසිය වල. තනි කොයිල් එකක් එන්නේ අවසානට එනවා ස්ටාර්ටින් එකේ අවසාන දෙක එනවා. ස්ටාර්ට් එන්ඩ්. ඊට පස්සේ එනවා රෙගියුලේටර් එක. මේ ස්ටාර්ටින් තනි කොයිල් එකක් විදිහට අදින ඔක්කොම. මේක රෙගියුලේටර්. මේක ස්ටාර්ටින් එක රෙගියුලේටර්. මේක රෙගියුලේටර් එන්ඩ් එක. හරි. ඊට පස්සේ මේක ගත්තාම රනින් ස්ටාර්ට් එක, රනින් එන්ඩ් එක. එතකොට මේක රෙගියුලේටර් ස්ටාර්ට් එක. රෙගියුලේටර් R
රෙගියුලේටර් එක. එතකොට මේක සම්බන්ධ කරන්න කොහොමද අපි මේ වයර් එක නේද? ස්ටාර්ටින් එකේ ස්ටාර්ට් එකයි රෙගුලේටර් එන්ඩ් එකයි සම්බන්ධ කරනවා. ඒකලා මෙතනින් ගන්නවා එකක් ලෝ ස්පීඩ්. මම කියන්නේ රෙගුලේටර් කොටසක් මැදින් බෙදනවා කියලා කලින්. ඒ කියන්නේ මෙන්න මෙතනින් මේ තියෙන මේ විදිහට බෙදුවා කියලා අන්න ඒක ගන්නවා මිඩ් ස්පීඩ් එක විදිහට. ඊට පස්සේ මෙතන රෙගුලේටර් එකක් තියෙනවානේ. මෙන්න මේ රෙගුලේටර් එකේ ස්ටාර්ට් එකයි මේ රනින් එකේ එන්ඩ් එකයි ගන්නවා. එතනින් අපි වයර් එකක් ගන්නවා ඒක හයි ස්පීඩ් කියලා. හයි ස්පීඩ්. ඔය බලන්න ලකුණු ගැන. හැම වෙලෙම ස්ටාර්ට් එක එන්ඩ් එකට ස්ටාර්ට් එක. ඊට පස්සේ මෙතන තියෙනවානේ ස්ටාර්ට් එකක්. මෙන්න මෙතන එන්ඩ් එක තියෙනවානේ. මේ එන්ඩ් එක මෙහෙම සම්බන්ධ කරලා මෙතන දානවා කැපැසිටර්. කැපැසිටර් දාලා මේක තමයි සර්කිට් එක. කැපැසිටර් මේක දානවා සමන 1.8 මයික්‍රෝෆැරඩ් වෝල්ට් 400. කැපැසිටර් දානවා. දාලා මෙන්න මෙතනින් අපි දානවා ෆියුස් එකක්. මෙතනින් වයර් එක කරන් ෆියුස් එකක් දානවා. ෆියුස් එක කරන් මෙතන දෙනවා නියුට්‍රල් එක. මෙන්න මෙතෙන්ද තමයි ස්විච් එක. ඒ කියන්නේ අපි රොටර් ස්විච් එකක් ආ බටන් එකක් ඔබලා මෙහෙම දාන මේක. මෙතන දෙනවා ෆේස් එක. F phase. එතකොට මේක කඩනකොට මෙයාට සම්බන්ධ වෙන මෙයාට සම්බන්ධ වෙලා ස්පීඩ් එන්නේ. එතකොට අපි කියනවා මේක හයි ස්පීඩ් එක 3 වෙනි කියනවා, මේක 2 කියනවා, මේක 1 කියනවා. ඒක අපි ස්විච් එකට කනෙක්ට් කරගන්න. ඔන්න ඔහොම තමයි යන්නේ. හැම වෙලෙම ස්ටාර්ට් එක ස්ටාර්ට් එන්ඩ් එක රෙගුලේටර් ස්ටාර්ට් එක රෙගුලේටර් එන්ඩ් එක රනින් ස්ටාර්ට් එක රනින් එන්ඩ් එක. ඔන්න ඔය විදිහට තමයි මේක යන්නේ. ඕක තමයි සර්කිට්. ඔය සර්කිට් එක නැතෝ වයර් රිවයින්ඩ් කරනවා. මේ කොයිල් හතරම මම එක කොයිලයක් විදිහට ඔයගොල්ලන්ට ඇන්දේ. ඊට පස්සේ බලමු අපි මේකට කොයිල් වැටෙන්නේ කොහොමද. මේකේ උඩට අපි ලියනවා. අපි ඊට පස්සේ ඩීටේල්ස් ලියා ගන්න ඕනේ. ඒතර අපි දන්නවා රනින් එක කීයද? අපි දන්නවා මේක ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන ලියා ගන්නවා රනින් TURN turns 1000යි. රනින් රෙගියුලේටර් කීයද? රෙගියුලේටර් turns TURN 300යි. ස්ටාර්ටින් අපි දන්නවා 600යි turns TURN. ඒ වගේම ලියනවා මේකේ ස්ලොට් පිච් එක. හැම වෙලෙම කොයිල් යන 1/4 ස්ලොට් පිච් PH ස්ලොට් පිච් එක බලන්න 1/4 තමයි වැටෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. 1/4 වැටෙනවා කියන්නේ 1/4 වැටෙනවා කියන්නේ මොකද? මේ තියෙන ඔයාලා හිතන්න මේ මම මේක නිල් පාට ගන්නවා. මම මේක නිල් පාට ගන්නවා රනින් කොයිල්. දුඹුරු පාට එක ගන්නවා ස්ටාර්ටින් ධන රෙගියුලේටර්. දැන් 1/4 හැම වෙලෙම 1/4. ඒ කියන්නේ මම හිතන්න මම ඉස්ලාම රනින් එක දාන්නේ එකට දැම්මොත් මේ එකනේ තියෙන්නේ ඔයාලට පේනවා. ඒක වැටෙන්න ඕන 4 වෙනි එකට. මෙන්න මේ විදිහට 1/4ට. ඔයාලට පේනවා 1/4. මේක හැම වෙලෙම ස්ටෑන්ඩ් 1/4. ඔයාලට පේනවා කොයිල් එක වැටලා තියෙන 1/4 මේ. 1 2 3 4. ඊළඟ එකේ වැටෙනෙත් 1/4 ගන්න 5 1/5ට ඊළඟ එක වැටෙන 5 1 2 3 4. ඒ කියන්නේ 8ට. බලන්න හැම අවස්ථාවෙදී පිච් එක සමානයි. ස්ලොට් පිච් එක. ඔයාලට පේනවා ඇති මේ 1 2 3 4. ඊට පස්සේ වැටෙන ඊළඟ රනින් එක දෙන්නේ 9ට. 9යි 12යි. බලන්න 9යි 12යි. 1යි 2යි 3යි 4යි. ඊළඟ එක වැටෙන්නේ 13 16. මේ 13 තියෙනවා 16. ඔන්න ඔහම තමයි වැටෙන්නේ. ඔය වැටෙන්නේ. ඔන්න අපි රනින් කොයිල් 4 දාගත්තා. ඊට පස්සේ ස්ටාර්ටින් එක දාන්න. ස්ටාර්ටින් වැටෙන්නේ කීයද? අපි පටන් ගත්තේ එකෙන්නේ. අපි පටන් ගත්තේ මෙතන ඉන්න පටන් ගත්තේ එකෙන්නේ. එහෙනම් අපි 2 1 2 පටන් 1යි 2යි 3යි 1යි 2යි අපි 2කින් පටන් ගන්නවා. 2යි 2යි 3යි එහෙනම් අපි කීයද පටන් ගන්නෙ? අපි පටන් ගන්නවා 3ෙන් පටන්. 2 නෙමෙයි 3. 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ 3 6 දානවා. 3 6. ඒ කියන්නේ 3 6ට වැටෙන මේක මේ පැත්තට 3 6 දානවා. මේකත් ඕගොල්ලොත් මම 3 හැම වෙලේම 4ෙන් 4 නේම 3 6. ඊට පස්සේ 7ෙන් පටන් ගන්නවා. මේ තියෙන්නේ 7ෙන්. 7 1යි 2යි 3යි 4යි 7 10. 7 10ට දානවා. 7 10ට දානවා. ඊට පස්සේ 11 තියෙන්නේ. ඔයාලට පේන 11. 1යි 2යි 3යි 4යි 11 14 දානවා. ඊට පස්සේ දානවා 15
15 කියන්නේ 1යි 2යි 3යි 4යි 15 2යි 2ටයි දාන්න. ඔන්න ඔහොම තමයි ස්ටාර්ටින් කොයිල් සෙට් වැටෙන්නේ. ඔන්න ඔහොම තමයි මම මේ කම්බි වලින් පෙන්නුවා. ඔන්න ඔහොම වැටෙන්නේ. ඒ කොයිල් හැම වෙලේම දානකොටම මේකේ ධාරාව ඇතුළට යනවා නම් මේකේ ධාරාවත් ඇතුළට යනවා. මේකේ ධාරාව ඇතුළට ගිහිලා මෙහාට එදි ධාරාව ඇතුළට මේකේ ඇතුළට ධාරාව ඇති මේකේ එළියට ධාරාවත් වැඩක් නැහැ. චුම්බක ක්ෂේත්‍රයක් හැදෙන්නේ නැහැ. එතන විසන්තිල. මොකද මේක ඇතුළට යන එක ධන විදියට එවුවොත් එළියට එන ක්‍රියන කිව්වොත් ධන රින්න කැපෙනවා. ඉතින් මේක ඇතුළට නම් මෙයාගෙත් ඇතුළට යන්න ඕනේ. මෙයාගේ එළියට එනවා නම් ධාරාව මෙයාගෙත් එළියට එන්න ඕනේ. ඔන්න ඔය විදිහට දාගන්න තමයි යන්නේ. මේක තමයි තියරිය මෙන්න මේ විදිහට තමයි. ඉතින් මෙහෙම කරන්නේ කොහොමද කියලා ඉතින් රිවයින්ඩ් ඉන් කරනකොට මම මේ මෝටරේ රිවයින්ඩ් කරන්නම්. රිවයින්ඩ් කරනකොට පෙන්නන්නම් කොහොමද මේක රිවයින්ඩ් කරන්නේ මේ විදිහට කියලා. ඉතින් මේකේ ටර්න්ස් ගණන් කරන්න ඕනේ මේ මෝටර්ස් වල. මම දැන් ගලවනවා. මම ඔයාලට වෙන්නේ මේ ටර්න්ස් ගණන් කරන්න ඕනේ මේ මෝටරේ කීයක් තියෙනවද කියලා. අර වගේ මම මේ උදාහරණයක් ගත්තේ ඔයගොල්ලෝට සමහරට 1000ක් තිබ්බොත් මේවට බොබින් අරගෙන මැෂින් අරන් ඔතන. මේක සාමාන්‍යයෙන් අද මේ ටයිප් එකේ මෝටරයක් අද රුපියල් 4500ක් වෙනවා. නමුත් ඔයාලට රිවයින්ඩ් කරන්න ගියොත් මේක සාමාන්‍ය 1500ට වගේ රිවයින්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි තියරිය තියෙන්නේ. තියරිය තියෙන හැම වෙලෙම ආරම්භක අවස්ථාවේ ස්ටාර්ටින් S end කියන S එක හැම වෙලෙම රෙගුලේටර් එකේ end එකට රෙගුලේටර් එකේ ස්ටේට් එක රනින් එකේ end එකට. එහෙම සම්බන්ධ කරලා තමයි අන්තිමේට ස්ටාර්ටින් එකේ end එකයි රනින් එකේ ස්ටාර්ට් එකට තමයි කැපැසිටර් සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ අපි අවසානට ගන්න වයර් 4යි. මෙයා 1යි 2යි 3යි 4යි මෙතනින් 5යි 6ක් වයර් එළියට එනවා. ඒක තමයි මේකේ මේ වයර් 6ක් එළියට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. 2යි 3යි 4යි. එහෙනම් වයර් 6ක් එළියට ඇවිල්ලා තියෙන එකයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි වයර් 6ක් තියෙන එක. ඒ වයර් 6 මොනවද කිව්වොත් නිව්ට්‍රල් වයර් එක එළියට එනවා. ස්පීඩ් 3 මේක එනවා. ස්පීඩ් 1යි මෙතන 1 වයර් එකයි. මෙතන 2 වයර් එකයි. මෙතන 3 වයර් එකයි. මේක 4 එකයි. මෙතන 5යි කැපැසිටි සම්බන්ධ මේක මෙතනින් 6යි. මෙන්න මේ වයර් 6 එළියට එන්නේ. ඊට පස්සේ තමයි මේ විදිහට අපි සම්බන්ධ කරන්නේ. ඔන්න ඔහොම තමයි මෝටරයක් රිවයින්ඩ් කරන්න මූලික තියරිය. ඉතින් මෙන්න මේ මෝටරේ මම රිවයින්ඩ් කරන විදිය ඊළඟ වීඩියෝ එකකදී පෙන්නනවා. මේකට ඉතින් මෝටර රිවයින්ඩ් කරන මැෂින් එකක් පොඩ්ඩක් ඕන වෙනවා. රිවයින්ඩ් කරලා බලමු කොහොමද මේක රිවයින්ඩ් කරන්න කියලා. ඊට පස්සේ රිවයින්ඩ් කළා මේක බෑරින් ටයිප් එකක්. මේ විදිහට මාක් කරේ මම ඔයාලට 1 2 3 බලන්න ස්ලොට් පිච් එක එන්නේ හැම වෙලේම 1 4 සිලින් 1 4. ඒ කියන්නේ 1යි 4ට මම ආයෙත් පෙන්නන්නම්. මෙන්න මේ 1 4ට තමයි හැම වෙලේම වැටෙන්නේ. 1 4ට වැටෙන්නේ. එහෙනම් ඊළඟට 5 ඉඳලා ගන්න. ඊට පස්සේ ළඟම තියෙන 5 ඉඳලා ගන්න. 5 1යි 2යි 3යි 4යි 5 8. ඒක හරියට දාගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට කොයිල් දාදී ඉතුරුවා දාගන්න වෙනවා. ඊට පස්සේ ළඟම 9 10 11 12 9 12. ඊට එකක් හරියට දාගත්තොත් ඊට පස්සේ නිල් පාට එක එන්නේ 13 14 15 ඔන්න ඕක කොහොම එන්නේ. ඊට පස්සේ අපි එකෙන් පටන් ගත්තේ මේක අපි එක පැත්තට හරවනවා. ඊට පස්සේ අපි 3ෙන් පටන් ගන්නවා. 3ෙන් පටන් ගත්තාම 3 1 2 3 4 3 6. මේක මේ තනි කොයිල් නෙමෙයි ඉන්නේ. 3 6 ඊට පස්සේ 7 1 2 3 7 10. 7 10 ඔයගොල්ලෝ පේනදී 10 මම මාක් කරලා දෙනවා. ඊට පස්සේ 11 1 2 3 11 14. කොහොම හරි මේක 1 4ට තමයි වැටෙන්න ඕනේ. 1 4. ඊට පස්සේ 15ට ඊට පස්සේ තියෙන්නේ 15. 15 ගත්තොත් 1 2 3 4. මෙන්න මේ විදිහට තමයි කොයිල්ස් එක මේක රිවයින්ඩ් කරද්දි මම පෙන්නන්නම් කොහොමද මේක රිවයින්ඩ් කරන්න කියලා. එක කොයිල් සෙට් එකක් දාලා පෙන්නන්න. ඔන්න ඕක තමයි වෙන්නේ. මේක මේ තමයි මෝටරයක් රිවයින්ඩ් කරන. හැම වෙලෙම සීලින් ෆෑන් මේ ස්ටෑන්ඩ් ෆෑන් වල එන්නේ 1 4. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ මෝටරයක් රිවයින්ඩ් කරන්නේ ප්‍රැක්ටිකලි. රිවයින්ඩ් කරලා පෙන්නන්නම් මේ වගේ මෝටරයක් කොහොමද රිවයින්ඩ් කරලා මේක මම පෙන්වන්න කියලා තමයි ඔයගොල්ලන්ට බලන් ඉන්නේ. මේක චයිනීස් මෝටර මොකද මම ඉල්ලලා තියෙනවා කෙනෙක් මෝටර්ස් වගේක් රිවයින්ඩ් කරලා දෙන්න කියලා. මේක තමයි මම බලාපොරොත්තු වෙන්නේ රිවයින්ඩ් කරන්න. මේකත් රිවයින්ඩ් කරනකොට මේ විදිහට රිවයින්ඩ් කරපුවා මේ විදිහට තමයි අවසානයේ එන්නේ. ඊට පස්සේ මේ මෝටර එක මෙතන තියෙනවා බුෂ් දෙකක්. ඒ වගේ විල නම් ඒවා දාන්න ඕනේ. දෙකේම තියෙනවා මේකෙත් තියෙනවා. ඒවා තින් පොඩි වැඩ එච්චර අමාරු නෑ. ඒක තමයි මේක රිවයින්ඩ් කරොත් ඔයගොල්ලන්ට part time job එකක් කරොත් සාමාන්‍යයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳ expert technician ට විනාඩි 20යි මේකක් රිවයින්ඩ් කරන්න. 20යි 25 යන ඔක්කොම මොන විනාඩි 40ක්යි. රුපියල් 1200 විතර කිසි ප්‍රශ්නයක් නෑ ලාභයක් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගේ දවසට දෙකක් ඇතුවොත් 1000ක් කිව්වොත් 2000ක්. ඉතින් මේ මෝටරයක් රිවයින්ඩ් කරොත් රිවයින්ඩ් කරාම තමයි ආයේ බොහෝ දුරට ඩැමේජ් නෑ. මොකද මම රිවයින්ඩ් කරපුවාම මේවට පිච්චිලා නෑ. පිච්චෙන්න පුළුවන් සමහරට කැපැසිටර් ප්‍රශ්නයකට. ඒකට අපි තර්මල් ෆියුස් එකක් දාලා තමයි මේවා හැම වෙලේම අපි රිවයින්ඩ් කරන්නේ. නිකන් රිවයින්ඩ් කරන්නේ නෑ මේ මෝටරයක්. මොකද ෆියුස් එකක් දානොත් බැරි වෙලාවට ෆියුස් එක කැපැසිටර් ප්‍රශ්නයක් වුණොත් කොයිල් ටික ආරක්ෂා කරන්න අපි යනවා. සාමාන්‍යයෙන් කැලණි කේබල් එක සෙල්සියස් 180කට ඔරොත්තු දෙනවා.
ඒතර අපි thermal fuse එකක් මේක දානවා. මේක ඇත්තටම thermal fuse එක නෑ. මට පේනවා මෙන්න මෙතන තියෙන thermal fuse එක. ඒතන දානවා සෙල්සියස් 135. මෝටර් මොනවා හරි වෙලාවක් කැපැසිටි ඩැමේජ් වුණොත් මේ මෝටර කැරකෙන්නේ. මොකද මම තියරි උගන්වන්නේ නැහැ මේ මෝටර ටයිප් මොනවද කියලා. මම මේ රිවයින් කරන විදියයි කියලා දෙන්නේ. රිවයින් කරද්දි මම මේ මෝටරේ විස්තර කරන්න නැත. ඒක තියෙන 135 ටක් ගාලා ඒක 180ට රත් වෙන්න කලින් 135 ඩැමේජ් වෙලා මෙතන තියෙන thermal fuse එක. ඒ fuse එක පිච්චිලා යනවා. ඊට පස්සේ අපි ගාලා බලන කැපැසිටි කියලා නැවත thermal fuse එක දාලා නැවත මේක පාවිච්චි කරනවා. මොකද මේකේ සෙල්සියස් 180කට මේ කේබල් ඔරොත්තු දෙනවා. සාමාන්‍යයෙන් තප්පර 30ක වගේ කාලෙක. තප්පර 30ක තප්පර 40ක වගේ කාලයක. ඒ වෙනකොට උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා කොයිල් එක පිච්චෙන්න කලින් thermal fuse එක ගිහිල්ලා මේ කොයිල් එක ආරක්ෂා කරනවා. ඔය ගොඩාක් ඕගොල්ලෝ මෝටර රිවයින් කරන්න දෙදී ඒගොල්ලෝ කරන්නේ මොකද මේ thermal fuse එක අලුත් thermal fuse එකක් දාලා රිවයින් කරා කියලා පෙළ 2000ක් විතර ගන්නවා ඒක සමහරක් අය. ඉතින් මම කියලා දෙන්නම් මේක ඊළඟ වීඩියෝ එකේදී රිවයින් කරන්න කොහොමද. ඉතින් මේක තමයි වැදගත් වෙන්නේ. ඉස්සෙල්ලාම රනින් එකේ මේ වගේ ගලවලා අපිට මේ වගේ පුච්ච ගන්න ඕනේ සමහරක් ඒවා. ගලවලා ගන්න ඕනේ. අරගන්න ඕනේ. අරගෙන ටර්න්ස් ගණන් කරන්න ඕනේ පළවෙනි එක. හැම එකේම ස්ටාර්ටින් එකේ නම් අර මම කිව්ව විදිහට ස්ටාර්ටින් වයින්ඩින් එක හඳුනා ගන්න ඕනේ. හඳුනාගෙන ඒක තුනෙන් බෙදන්න ඕනේ. ඒ බෙදලා එන ගාන අපි රෙගුලේටර් එක දානවා. ඊට පස්සේ 900 ඉතුරු ටික දානවා ස්ටාර්ටින් එකට. ඉතින් මේක රිවයින් කරද්දි මම කොහොමද මේ එකම දිශාවකට ධාරාව යන විදිහට. ඒ කියන්නේ මෙතනින් ළඟ තියෙන මෙතනින් ඇතුළට යනවා නම් මේකෙත් ඇතුළටම තමයි යන්න ඕනේ. මේකෙන් එළියට එනවා නම් මේකෙමුත් එළියට තමයි එන්නේ. ඒ විදිහට කොහොමද කොයිල් සිට් එක බස්ස ගන්න කියලා මම ඊළඟ වීඩියෝ එකේ කරලා දෙන්නම්. ඉතින් මම හිතනවා අලුතෙන් ෆීල්ඩ් එකට එන අයට මේවා රිවයින් කරන්න සාමාන්‍යයෙන් පොඩි දැනුමක් හරි ලැබෙන්නේ නැති කියලා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න යන්න. මම තුමින්ද කුලසූරිය. මොනවා හරි අතපස් වීම වුණා නම් කමෙන්ට් එකක් දාන්න මම කියන්නම්.